දහසයවන පරිච්ඡේදය කැරලිකරුවන්ට දඬුවම්. ලෙවීගේ පුත්‍රයා කොහාත්‍ය, ඔහුගේ පුත්‍රයා ඉශ්හාර්ය, ඔහුගේ පුත්‍රයා වන කෝරාද රූබන්වරුන්ගේ පුත්‍රයන් වන එලියාබ්ගේ පුත්‍රයන් වන දාතන් සහ අබිරාම්ද පෙලෙත්ගේ පුත් ඕන්ද ඔවුන් සමග ඊශ්‍රායල් ජනයා අතර සභාව කැඳවන ජනප්‍රිය කීර්තිමත් 250 දෙනෙක්ද මෝසෙස්ට විරුද්ධව කැරලි ගැසූහ. ඔවුහු මෝසෙස්ට හා ආරෝන්ට විරුද්ධව එක් රැස්වෙමින් ඒ දෙදෙනාට කතාකොට ඔබ දෙදෙනාගේ මහන්තත්වය පමණට වැඩි. මුළු ජනතාවටත් එහි සෑම දෙනෙකුත් සමිදානන් වහන්සේට කැපවී නැද්ද? උන්වහන්සේ ඔවුන් මැදත් වැඩ සිටින්නේ නැද්ද? එසේනම් නුඹලා පමණක් සමිදානන් වහන්සේගේ ජනතාවට ඉහලින් මහලුක්කම් පාන්නේ මන්දැයි ඇසූහ. මෙය ඇසූ මෝසෙස් මොඩින් තලා වැටිනි. ඔහු කෝරා ඇතුළු ඔහුගේ මුළු පිරිසට කතා කරමින් හෙට උදෑසන අප අතරින් සමිදානන් වහන්සේට කැප වූ අය උන්වහන්සේ පෙන්වන සේක. උන්වහන්සේට කැප වූ උන්වහන්සේ තෝරාගත් තැනැත්තාට උන්වහන්සේ සමීපයට එන්නටද සලසන සේක. කෝරා සහ ඔහුගේ සගයනි, මෙය කරන්න. ඔබ හැම ධූම පාත්‍රගෙන හෙට උදෑසන ඒවායේ ගිනි අඟුරු බහා සුවඳ ද්‍රව්‍ය දමන්න. එවිට සමිදානන් වහන්සේ තෝරාගත් උන්වහන්සේට කැප වූ තැනැත්තා කවරෙක්ද කියා දැනගත හැක. ලෙවීගේ වංශයේ පුත්‍රයනි, ඔබ හැමගේ මහන්තත්වය පමණට වැඩි කීවේය. මෝසෙස් තවදුරට කෝරාට කතා කරමින් ලෙවීගේ වංශයේ පුත්‍රයනි, ඔබ සැම කරුණාකර මට සවන් දෙන්න. සමිදානන් වහන්සේගේ මණ්ඩපයේ සේවය කරමින් තමන් වහන්සේ ළඟට ඔබ හැම ළඟා කර ගැනීමටත් පූජකයන් වශයෙන් කටයුතු කරමින් ඊශ්‍රායල් වරුන්ගේ දෙවියන් වහන්සේ මුළු ඊශ්‍රායල් ජනයා අතරින් ඔබ හැම වෙන්කොට ගැනීම ඔබ සුළු කොට සලකන්නහුද? උන්වහන්සේ තමන් ළඟට ඔබත් ලෙවීගේ දරු පරපුර වන ඔබේ සහෝදරයන් සියලු දෙනාත් ගෙනා සේක. ඔබ හැම දැන් පූජකවරයන් සොයන්නහුද? එබැවින් ඔබත් ඔබේ මුළු පිරිසත් පෙරමුණු බැඳ ඇත්තේ සමිදානන් වහන්සේට විරුද්ධව බව දැනගන්න. ආරෝන්ට විරුද්ධව මැසිවිලි කීමට තරම් ඔහු කවරෙක්දැයි ඇසීය. ඉන්පසු මෝසෙස් එලියාබ්ගේ පුත්‍රයන් වන දාතන් සහ අබිරාම් කැඳ වූ විට ඔහු පිළිතුරු දෙමින් අපි නොවෙමු. මේ පාලුකරයේ අප මරාදමුණු පිණිස කෙරෙන් සහ මේ පැණියෙන් ඉතිරෙන රටකින් අප පිටතට ගෙන ඒමෙන් ඔබ කළේ සුළු අපරාධයක්ද? දැන් ඔබට උවමනා වී ඇත්තේ අප පාලනය කරන්නටද? ඇත්තටම ඔබ නම් අපට කිරි සහ මී පැණි ඉතිරෙන රටකට අප නොගෙනාවෙහිය. කෙත් සහ මිදිවතු අපට උරුම කොට නුදුන්නේහිය. මේ මිනිසුන්ට යථා තත්ත්වය නොපෙනේය කියා ඔබ හිතන්නේහිද? අපි නම් නොවෙන්නමු කීවෝය. මෝසෙස්ද එවිට තදින් රොස් වී සමිදානන් වහන්සේ අමතමින් ඔබ ඔවුන්ගේ පඬුරු නොපිළිගනු මැනවි. මම නම් ඔවුන්ගෙන් කිසිවෙකුට නපුරක් නොකෙලෙමි. ඔවුන්ගේ කොටලුවකුවත් නොගතිමි කීය. මෝසෙස් කෝරාට කතාකොට හෙට ඔබත් ඔබේ මුළු පිරිසත් සමිදානන් වහන්සේ ඉදිරියට ආ යුතුය. ආරෝන්ද එහි එනු ඇත. තවද සැම කෙනෙක්ම තම තමාගේ ධූම පාත්‍රය රැගෙන ඒවායේ සුවඳ ද්‍රව්‍ය දමා සමිදානන් වහන්සේ ඉදිරියට ඒ ධූම පාත්‍ර ගෙන ආ යුතුය. මෙලෙස එහි ධූම පාත්‍ර 250ක් වනු ඇත. ආරෝන්ද සිය ධූම පාත්‍රය ගෙන ආ යුතුයයි කීය. සියල්ලෝම තම තමන්ගේ ධූම පාත්‍ර රැගෙන ඒවායේ ගිනි අඟුරු බහා ඒ මත සුවඳ ද්‍රව්‍ය දමා මෝසෙස් සහ ආරෝන් සමග සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සිටගත්හ. ඔවුන්ට මූණලා සිටින පරිදි කෝරා තම මුළු පිරිස සම්මුඛ මණ්ඩපයේ දොරකඩට එක් රැස් කොට ගත්තේය. එවිට මුළු ජනතාවටම සමිදානන් වහන්සේගේ මහිමාලංකාරය දර්ශනය විය. උන්වහන්සේ මෝසෙස්ට සහ ආරෝන්ට කතා කොට සැනකින් මා මොවුන් වනසාලන්නට යන බැවින් මේ ජනතාවගෙන් අහකට යන්නයි වදාළ සේක. ඔහුද මුලින් තලා වැටි අහෝ දෙවිඳුනි,
සකල සත්වයන්ට ජීවනය දෙන දෙවිඳුනි, එක මිනිසකුගේ පාපයට ඔබ මුළු ජනතාවටම එරෙහිව රොක්වන සේක්දැයි ඇසූහ. සමිදානන් වහන්සේ මෝසෙස්ට උත්තර දෙමින් මේ සෙනගට කතාකොට කෝරාගේද දාතාන්ගේද අබිරාම්ගේද කූඩාරම් වලින් අහකට යන්න කියන්නැයි වදාළ සේක. මෝසෙස් නැගිට ඊශ්‍රායෙල් ජනයාගේ ප්‍රජාමූලිකයන් සමග දාතන් සහ අබිරාම් වෙත ගියේය. මෙසේ ගොස් ඔහු සෙනගට කතාකොට කරුණාකර මේ අදමිටුන්ගේ කූඩාරම් වලින් අහකට යන්න, ඔවුන් සතු කිසිවෙකට අත නොතවන්න. එසේ කළොත් ඔවුන්ගේ පාපයන් නිසා නොඹලාත් වැනසුණු ඇතැයි කීවේය. එවිට ඔහු කෝරා දාතාන් සහ අබිරාම් යන අයගේ කූඩාරම් වලින් අහකට ගියහ. දාතාන් සහ අබිරාම් පිටතට අවුත් තමන්ගේ භාර්යාවන් පුත්‍රයන් සහ සිඟිත්තන් සමග තම කූඩාරම් වල දොරකඩ සිට ගත්හ. මෝසෙස් කතාකොට මේ කාරණා ඉටු කිරීමට සමිදානන් වහන්සේ මා එවූ බව නොඹලා මෙයින් දැනගන්නහුය. මේවා කරන්නේ මාගේම බලයකින් නොවේ. සියල්ලන්ට පොදු වූ මරණයට මේ මිනිසුන් පාත්‍ර වී පොදු ඉරණමට ලක් වූවොත් සමිදානන් වහන්සේ මා නොවූසේක. එහෙත් උන්වහන්සේ අමුතු දෙයක් කරමින් භූමියේ කට අයා ඔවුන්ද ඔවුන් සතු සියල්ලද ගිලගෙන පාතාලයට ඔවුන් පණ පිටින් වැටෙන්නට සැලැස්සුවොත් මේ මිනිසුන් උන්වහන්සේ ප්‍රතික්ෂේප කළ බව නොඹලා දැනගත යුතුයයි කීවේය. මේ වචන සියල්ල පවසා නිම වූ විගස ඔවුන් සිටගෙන උන් තැන පැලිණි. භූමිය කට අයාගත්තේය. ඔවුනුත් නිවාසත් කෝරාගේ සියලු පිරිසත් සකල සම්පතත් භූමිය ගිල දැමීය. ඔවුහුත් ඔවුන් සතු සියලු දෙනත් පණ පිටින්ම පාතාලයට කිඳා ගියෝය. මිහිතලය ඔවුන් වසාගත්තාය. සෙනඟ අතරින් ඔවුහු වෙනසී ගියහ. ඔවුන්ගේ මොරගැසීම ඇසූ අවට සිටි ඊශ්‍රායෙල් ජනයා මෙහි සිටියොත් පොළව අපද ගිලගන්නට පුළුවනැයි කියමින් එතැනින් පැන ගියහ. ඉන්පසු සමිදානන් වහන්සේ එවූ ගින්නක් සුවඳ දුම්පිදූ මිනිසුන් 250 දෙන දවා දැමීය. එකල සමිදානන් වහන්සේ මෝසෙස්ට කතාකොට පූජක ආරෝන්ගේ පුත් එලෙයාසර්ට අලුමැදින් ධූම පාත්‍රය ඉවතටගෙන ගිනි අඟුරු අහකට හලා දමන්නයි කියන්න. මන්ද ඒවා ශුද්ධය. සමිදානන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් ඒවායින් පිදූ බැවින් ඒවා ශුද්ධය. බැවින් හෘදය සාක්ෂියට විරුද්ධව පව් කළ මේ අයගේ ධූම පාත්‍රගෙන පූජාසනය වැසීම සඳහා ඒවා පැතලි තහඩුවලට තැලිය යුතුය. ඒවා ඊශ්‍රායෙල් ජනයාට ලකුණු වනු ඇතැයි වදාළ සේක. පූජක එලෙයාසර් දැවී ගිය පිදූ ලෝකඩ ධූම පාත්‍ර රැගෙන පූජාසනය වැසීම සඳහා ඒවායින් පැතලි තහඩු සෑදීය. එසේ කළේ ආරෝන්ගේ වංශයට අයිති ඇති අන් කෙනෙකු සමිදානන් වහන්සේ ඉදිරියට සුවඳ දුම් පිදීම සඳහා ළඟා නොවිය යුතු බව සිහිගැන්වීමේ සිද්ධිය ඊශ්‍රායෙල් ජනයාට අනුස්මරණයක් වීම සඳහාය. යමෙකු එසේ කළොත් කෝරාට සහ ඔහුගේ පිරිසට වූදේ ඔහුටත් වනු ඇත. මේ සියල්ල සමිදානන් වහන්සේ මෝසෙස් මගින් එලෙයාසර්ට වදාළ පරිදි ඉටු විය. ආරෝන්ගේ අයතුම පසුදින මුළු ඊශ්‍රායෙල් ජනතාව මෝසෙස්ට හා ආරෝන්ට විරුද්ධව මැසිවිලි දොඩමින් ඔබ දෙදෙන සමිදානන් වහන්සේගේ සෙනග මරාදමු වූ යැයි කීහ. ජනතාව මෝසෙස්ට හා ආරෝන්ට විරුද්ධව එක් රැස් වී සම්මුඛ මණ්ඩපය දෙස නැත්යුමා බැලූහ. පුදුමයකි. බලාකුලකින් ඒ වැසී තිබිණි. සමිදානන් වහන්සේගේ මහිමාලංකාරයද දර්ශනය විය. මෝසෙස් සහ ආරෝන් සම්මුඛ මණ්ඩපයේ ඉදිරියට පැමිණියහ. සමිදානන් වහන්සේ මෝසෙස්ට කතා කරමින් සැනකින් මම මොවුන් වනසාලන්නට යමි. එබැවින් මේ ජනතාවගෙන් ඉවතට යන්නයි වදාළ සේක. ඔවුහු මුණින් තලා වැටුණාහ. මෝසෙස් ආරෝන්ට කතා කොට ඔබේ ධූම පාත්‍රයගෙන පූජාසනයේ ගින්දර රැගෙන එහි බහා සුවඳ ද්‍රව්‍ය දමා කඩිනමින් සෙනඟ අතරට ගොස් ඔවුන් උදෙසා පව්කමාවේ පිළිවෙත ඉටු කරන්න. සමිදානන් වහන්සේ රොස් වී සිටින සේක. වසංගතයක් බෝ වීගෙන එන්නේ යයි පැවසීය.
ආරොන් මෝසෙස් අනකල පරිදි ධූමපාත්‍රය රැගෙන ජනතාව මැදට ගියේය. සෙනඟ අතර වසංගතය පැතිරී යන බව දුටු විට ඔහු සුවඳ ද්‍රව්‍ය ධූමපාත්‍රයට දමා සෙනඟ උදෙසා පව්කමාවේ පිළිවෙත ඉටු කළේය. මෙසේ මළවුන් හා ජීවතුන් මැද ඔහු සිටගත් කල වසංගතය නැවතිනි. පෝරාගේ කැරලි ගැසීමෙන් නැසුණු අය හැරුණ විට වසංගතයෙන් නැසුණු අයගේ ගණන 14,700ක් විය. වසංගතයේ පැතිරීම නැවතුණු පසු ආරෝන් සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සිටි මෝසෙස් වෙත ආපසු ගියේය. 17 වන පරිච්ඡේදය ආරෝන්ගේ පූජකවරය ස්ථිර කිරීම. සමිදානන් වහන්සේ මෝසෙස්ට කතා කොට ඊශ්‍රායෙල් ජනයා අමතා ඔවුන්ගේ පිය පෙළපත් අනුව ගෝත්‍රවල මූලිකයන් එක් එක්කෙනාගෙන් එක බැගින් සැරයටි 12ක් ඔවුන්ගෙන් ගෙන නුඹ ඒවායේ එක් එක්කෙනාගේ නම් සටහන් කරන්න. ලෙවීගේ ගෝත්‍රය වෙනුවෙන් ඇති සැරයටියේ ආරෝන්ගේ නම ලියන්න. පිය පෙළපත් අනුව එක ගෝත්‍ර නායකයෙකුට එක සැරයටියක් බැගින් තිබිය යුතුය. සම්මුඛ මණ්ඩපයේ නුඹට මා හමුවන ගිවිසුම් කරඬුව අභිමුව නුඹ ඒවා තැබිය යුතුය. මම යමෙකු තෝරා ගන්නෙම්ද ඔහුගේ සැරයටෙහි දළු ලියලන්නේය. නුඹට විරුද්ධව මැසිවිලි දොඩවන ඊශ්‍රායෙල් ජනයාගේ මැසිවිලි මා වෙත පැමිණීම මම මෙයින් නවතාලන්නෙමි වදාළසේක. මෝසෙස් මේ කරුණ ඊශ්‍රායෙල් ජනයාට සැලකළ විට ඔවුන්ගේ ගෝත්‍ර මූලිකයෝ පිය පෙළපත් අනුව එක ගෝත්‍රයට එක බැගින් සැරයටි 12ක් ඔහුට දුන්නෝය. ආරෝන්ගේ සැරයටියද ඒවා අතර විය. ඉන්පසු මෝසෙස් ගිවිසුම් කරඬුව තැබූ සම්මුඛ මණ්ඩපය තුල සමිදානන් වහන්සේගේ ඉදිරියෙහි ඒවා තැබීය. පසුදින මෝසෙස් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වූ විට පුදුමියකි. ලෙවීගේ ගෝත්‍රය වෙනුවෙන් තිබූ ආරෝන්ගේ සැරයටිය ලියලා තිබිනි. එහි මොට්ටු හටගෙන මල් පිපී ඉදුණු කොට්ටම්බා ඇති විය. මෝසෙස් සමිදානන් වහන්සේ ඉදිරිපිටින් සැරයටි සියල්ල ඊශ්‍රායෙල් ජනයා වෙත පිටතට ගෙනාවේය. ඔහු ඒවා බලා තම තමන්ගේ සැරයටි ගත්තෝය. සමිදානන් වහන්සේ මෝසෙස්ට කතා කොට කැරලිකාරයන් මට විරුද්ධව මැසවිලි දෙඩීම නවත්වන්නේ නැත්නම් ඔවුන් නසින බවට සලකුණක් වශයෙන් ආරෝන්ගේ සැරයටිය සමිදානන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියට යලි ගෙනින්නයි වදාළසේක. සමිදානන් වහන්සේ මෝසෙස්ට අනකල පරිදි ඔහු ඉටු කළේය. ඊශ්‍රායෙල් ජනයා මෝසෙස්ට කතා කොට ඔන්න අපි විනාශයි, අපි ඉවරයි, අපි සියල්ලෝම මැතිනාස්ති වී ඉවරයි. සමිදානන් වහන්සේගේ කූඩාරමේ කිසිම බඩුවක් ළඟට යන්නේ කවරෙක්ද? ඔහුට මරණය නියතය. අනේ අපේ අවසානයේ මේ දැයි ඇසූහ. 18 වන පරිච්ඡේදය පූජකයන්ගේ යුතුයකම්. සමිදානන් වහන්සේ ආරෝන්ට කතා කොට මෙසේ වදාළසේක. නුඹද නුඹේ දරුවන්ද නුඹේ පවුලේ අයද ශුද්ධ ස්ථානයේ කෙරෙන වැරදි පිළිබඳව වගකිව යුතුය. නුඹේ පූජකවරයට විරුද්ධව කෙරෙන වැරදි පිළිබඳවද නුඹත් නුඹේ දරුවනුත් වගකිව යුතුය. නුඹ සමග සේවය කරමින් නුඹට උදව් උපකාර කිරීමට නුඹේ පිය ගෝත්‍රය වන ලෙවීගේ ගෝත්‍රයට අයත් නුඹේ සහෝදරයන්ද නුඹ කැඳවාගත යුතුය. එහෙත් සම්මුඛ මණ්ඩපයේ ඉදිරිපිට නුඹත් නුඹේ දරුවනුත් පමණක් සේවය කළ යුතුය. නුඹ කෙරෙහි තිබෙන වගකීම්ද සම්මුඛ මණ්ඩපයට අදාළ ඔවුන්ගේ වගකීම්ද ඉටු කළ යුතුය. එහෙත් ඔවුන් ශුද්ධ ස්ථානයේ සහ පූජාසනයේ බඩු භාණ්ඩවලට කිට්ටු නොවිය යුතුය. ඔවුන් එසේ කළොත් ඔවුනුත් නුඹත් මරණයට පත් කරනු ඇත. ඔවුන් නුඹට උදව් උපකාර වෙමින් සම්මුඛ මණ්ඩපයේ සේවාවන් පිළිබඳ වගකීම ඉටු කළ යුතුය. එහෙත් අන් කෙනෙකු නුඹට උදව් නොකළ යුතුය. නුඹලා ශුද්ධ ස්ථානය හා පූජාසනය පිළිබඳ වගකීම බාරගත යුතුය. එවිට ඊශ්‍රායෙල් ජනයාට විරුද්ධව මෙල්මතු මම රොස් නොවන්නෙමි. මෙන්න ඊශ්‍රායෙල් ජනයා අතරින් නුඹේ සොහොයුරන් වන ලෙවීවරුන් තෝරාගෙන නුඹට තිළිණයක් වශයෙන් ඔවුන් දුන්නේ මමය. ඔවුන් මට කැප වී ඇති බැවින්
සම්මුඛ මණ්ඩපයේ සේවය ඉටු කළ යුතුය. පූජාසනයට හා අතිශුද්ධ ස්ථානයට සම්බන්ධ පූජක නිල සේවාවන් නුඹත් නුඹේ පුත්‍රයනුත් ඉටු කළ යුතුය. මෙය නුඹලාගේ වගකීමය. නුඹට මා පූජක නිලයේ පැවරුවේ තිලිනයක් වශයෙනි. ශුද්ධ බඩු භාණ්ඩ ළඟට අන් කෙනෙකු සමීප වුවහොත් ඔහු මරා දමනු ලැබේ. පූජකවරුන්ගේ පඬුරු කොටස. සමිදානන් වහන්සේ ආරෝන්ට කතා කොට මෙසේ වදාළසේක. බලන්න, ඊශ්‍රායෙල් ජනයා පුදන පූජාවලින් විශේෂ කොටසක් නුඹට උරුම කොට මම වෙන් කළෙමි. ඒවා සියල්ලම මම නුඹටත් නුඹේ දරුවන්ටත් සදහටම බලංගු නියෝගයකින් ප්‍රදානය කරන්නෙමි. ඉන්නෙන් නොදවා පුදන අතිශුද්ධ පූජාවලින් නුඹලාට හිමි කොටස මෙය වනු ඇත. ඔවුන් මට පූජා කරන සෑම ධාන්‍ය පූජාවක්ම පාප පූජාවක්ම වන්දිකවීමේ පූජාවක්ම නුඹටත් නුඹේ දරුවන්ටත් අතිශුද්ධ වනු ඇත. අතිශුද්ධ ස්ථානයක එය වැළඳිය යුතුය. සෑම පිරිමියෙකුටද ඉන් වැළඳීමට අවසර ඇත. එය ශුද්ධ දෙයක්සේ සැලකිය යුතුය. ඊශ්‍රායෙල් ජනයා පුදන පඬුරු වලින් පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කළ පසු ඒවායින් විශේෂ කොටසක්ද නුඹට හිමිවනු ඇත. මම ඒවා නුඹටත් නුඹේ දරුදරියන්ටත් සදහටම බලංගු නියෝගයකින් දානය කොට ඇත්තෙමි. නුඹේ ගෙදර පවිත්‍රව සිටින සෑම කෙනෙකුටම ඉන් වැළඳිය හැකිය. ඔවුන් මට පුදන ඊතා අගනා තෙල්ද, ඉස්තරම් මිදිපැන්ද, හොඳම ධාන්‍ය සහ ඊතා වටිනා නාඹුල් පළද මම නුඹට දෙන්නෙමි. පොළවේ හටගත් සමිදානන් වහන්සේ වෙත ගෙනෙන පළමු අස්වැන්න නුඹට අයිති වේ. ගෙදර පවිත්‍රව සිටින සෑම කෙනෙකුටම ඉන් වැළඳිය හැකිය. ඊශ්‍රායෙල් ජනයා අතර කැප වූ සෑම දෙයක්ම නුඹට අයිති වේ. ඔවුන් සමිදානන් වහන්සේට පුදන මිනිසුන්ගේ හෝ මූර්ඛයන්ගේ හෝ කොළුඳුලන් සියලු දෙනා නුඹට අයිති වෙත්. එහෙත් කොළුඳුල් පුතෙක් නම් මුදාගත යුතු වේ. එලෙසම අපවිත්‍රයයි සැලකෙන කොළුඳුල් සතුන්ගේ පැටියන්ද මුදාගත යුතුය. මුදාගත යුතු වන්ට මසක් ගිය පසු නුඹ ඔවුන් මුදාගත යුතුය. එසේ කිරීමේදී නුඹේ නියමය හැටියට ශුද්ධස්ථානයේ මිල අනුව රිදී කාසි 5ක් ගෙවිය යුතුය. රිදී කාසියක් නම් ගේරා 20කි. එහෙත් එළ දෙනකගේ හෝ බැටළු දෙනකගේ හෝ එළු දෙනකගේ හෝ කොළුඳුල් පැටියෙකු මුදා නොගත යුතුය. උන් මට කැපය. පූජාසනය මත උන්ගේ ලේ ඉස උන්ගේ තෙල දැවිය යුතුය. එය සමිතනන් වහන්සේ වෙත නගින සුමිහිරි සුවඳත් සහිත ගින්නෙන් දවා පිදූ පූජාවක් වනු ඇත. උන්ගේ මස්ත ලපැත්ත සහ දකුණු ගාතයද නුඹේය. ඊශ්‍රායෙල් ජනයා සමිතනන් වහන්සේට පුදන ශුද්ධ පඬුරුවල විශේෂ කොටස් සියල්ලම මම නුඹටත් නුඹේ දරුදැරියන්ට සදහටම බලංගු නියෝගයකින් ප්‍රදානය කෙළෙමි. මෙය වනාහි සමිදානන් වහන්සේ වන මම නුඹත් නුඹේ පෙළපතත් සමග ගිවිසගත් සදහටම බලංගු වන හෙවත් නොකැඩෙන කිවිසුමක්ය. සමිදානන් වහන්සේ නැවතත් ආරෝන්ට කතා කොට මෙසේ වදාළසේක. ඔවුන්ගේ දේශයෙහි නුඹට උරුමයක් වශයෙන් හිමිවන ඉඩකඩම් නොව එහි කිසිම කොටසක් නුඹට නොපවරනු ඇත. ඊශ්‍රායෙල් ජනයා අතර නුඹේ කොටසත් නුඹේ උරුමයත් මම වෙමි. ලෙවීවරුන්ගේ පඬුරු කොටස. තවද ඊශ්‍රායෙල් ජනයා මට පුදන සෑම දෙයින්ම 10න් කොටස මම උරුමයක් වශයෙන් ලෙවීගේ දරු පරපුරට දිනිමි. එය ඔවුන්ට දෙනුයේ සම්මුඛ මණ්ඩපය තුල ඔවුන් ඉටු කරන සේවාව සඳහාය. මින් ඉදිරියට ඊශ්‍රායෙල් ජනතාව සම්මුඛ මණ්ඩපයට ළඟා නොවිය යුතුය. එසේ කළොත් ඔවුන් පව් කරන බැවින් මැරෙනු ඇත. ලෙවීවරුන් සම්මුඛ මණ්ඩපය තුල සේවය කරමින් ඒ සම්පූර්ණ වගකීම ඉසිලිය යුතුය. මේ ඔවුන්ගේ පෙළපතට සදහටම බලංගු නියෝගයකි. ඊශ්‍රායෙල් ජනයා අතර ඔවුන්ට උරුම වන ඉඩකඩම් නොවනු ඇත. මන්ද ඊශ්‍රායෙල් ජනයා මට පුදන විශේෂ පඬුරු වලින් 10න් කොටස
මා ලෙවීවරුන්ට උරුම කොට දී තිබේ. ඊශ්‍රායෙල් ජනයා අතර කිසි උරුමයක් ඔවුන්ට නොලැබෙන්නේ කියා මා ඔවුන්ට කීවේ ඒ නිසාය. දසයෙන් කොටසදීම සමිදානන් වහන්සේ මෝසෙස්ට කතාකොට මෙසේ වදාළසේක. ලෙවීවරුන්ට කතාකොට මෙය කියන්න. නොබලාට උරුම කොට දුන් දසයෙන් කොටස නොබලා ඊශ්‍රායෙල් ජනයාගෙන් ගන්න විට එයිනුත් දසයෙන් කොටසක් විශේෂ පඬුරක් වශයෙන් සමිදානන් වහන්සේට පිදිය යුතුය. කමතේ ධාන්‍ය ප්‍රමාණයට නැතහොත් මිදි පැසේ මිදි පැන්වල ප්‍රමාණයට නුඹේ විශේෂ පඬුරද තක්සේරු කළ යුතුය. නුඹලා මෙලෙස ඊශ්‍රායෙල් ජනයා අතින් ගන්න දසයෙන් කොටසින් විශේෂ පඬුරක් සමිදානන් වහන්සේට පූජා කළ යුතුය. තවද උන් වහන්සේගේ ඒ කොටස පූජක ආරෝන්ට දිය යුතුය. නුඹලා සමිදානන් වහන්සේට පූජා කරන විශේෂ පඬුරු සියල්ලෙන් ඉස්තරම් කොටස උන් වහන්සේට කැපකොට පිදිය යුතුය. තවද නුඹ ලෙවීවරුන්ට මෙසේ කිව යුතුය. නුඹලා පඬුරු වලින් ඉස්තරම් කොටස සමිදානන් වහන්සේට පූජා කළ පසු ඉන් ඉතිරි කොටස කමතේ ඉතිරි ධාන්‍යමෙන්ද මිදි පැසේ ඉතිරි මිදි පැන්මෙන්ද නුඹලාට අයිති වනු ඇත. නුඹලාට නුඹලාගේ ගෘහවාසීන්ටත් එය කැමති තැනකදී වැළඳිය හැකිය. සම්මුඛ මණ්ඩපය තුල නුඹලා ඉටු කරන සේවයට ලැබෙන ගෙවිල්ල එය වේ. නුඹලා ඉස්තරම්ම කොටස සමිදානන් වහන්සේට පූජා කළහු නම් ඒ වැළඳීමෙන් පාපයක් නොවනු ඇත. තවද නුඹලා ඊශ්‍රායෙල් ජනයාගේ ශුද්ධ පඬුරු නොකෙලසිය යුතුය. ඒවා කෙලෙසුවහොත් නසිනු ඇත. 19 වන පරිච්ඡේදය භස්මාවශේෂ පූජාව. සමිදානන් වහන්සේ මෝසෙස්ට සහ ආරෝන්ට කතාකොට මෙසේ වදාළසේක. සමිදානන් වන මා පහත දක්වන ව්‍යවස්ථානුකූල නීතිය පනවා ඇති බැවින් ඊශ්‍රායෙල් ජනයාට කතාකොට මෙය කියන්න. ඔවුන් ලප හෝ කැලැල් හෝ නැති බියගහ නොදරූ රතු වැස්සියක නුඹ වෙත ගෙනා යුතුය. නුඹ ඒ සිතා පූජක එලෙයාසර්ට බාර දිය යුතුය. ඌ කඳවුරෙන් පිටත ගෙන ගිය පසු ඔහු ඉදිරියෙහිදීම කෙනෙකු වැස්සිය මැරිය යුතුය. ඉන්පසු එලෙයාසර් තම ඇඟිල්ලෙන් උගේ ලේ ටිකක් සම්මුඛ මණ්ඩපයේ දිශාවට 7 වරක් ඉසිය යුතුය. තවද ඔහු ඉදිරි පිටදීම කෙනෙකු උගේ හම මාංශය ලේ සහ ගොම පිලිසිය යුතුය. පූජකවරයාම කිහිරි ගහෙන් දර කෑලිද හිසොප් නම් පැලද රතු රෙදි කඩක්දගෙන වැස්සී දැවෙන ගින්න මැදට දැමිය යුතුය. ඉන්පසු පූජකවරයා තම ඇඳුම් සෝදා ජල ස්නානය කොට කඳවුර තුලට ආ යුතුය. එහෙත් ඔහු හවස දක්වා අපවිත්‍රයයි සැලකේ. ඒ සතා ගින්නේ පිලිස්සූ තැනැත්තාද වතුරෙන් තම ඇඳුම් සෝදා ජල ස්නානය කළ යුතුය. ඔහුද සවස දක්වා අපවිත්‍රයයි සැලකේ. ඉන්පසු වත් පිළිවෙත් අනුව පවිත්‍රයයි සැලකෙන මිනිසෙකු වැස්සීගේ අලු එකතු කර කඳවුරෙන් පිටත පවිත්‍ර තැනක තැබිය යුතුය. ඊශ්‍රායෙල් ජනතාවට තමන්ගේ පව්වලින් පවිත්‍ර වීම සඳහා අපවිත්‍රකම පහ කරන ජලය පිළියෙල කිරීමට ඒ අලු ආරක්ෂා කොට තැබිය යුතුය. වැස්සීගේ අලු එකතු කළ තැනැත්තාද තම ඇඳුම් සෝදාගත යුතුය. ඔහුද හවස දක්වා අපවිත්‍රයයි සැලකේ. මෙම නියෝගය ඊශ්‍රායෙල් ජනයා සඳහාද ඔවුන් අතර කලකට වසන විදේශිකයින් සඳහාද සදහටම වලංගු වනු ඇත. මල සිරුරකින් වන අපවිත්‍රතා. යමෙකුගේ මෘත ශරීරය ස්පර්ශ කරන තැනැත්තා 7 දිනක් අපවිත්‍රව සිටී. ඔහු 3 වන දින හා 7 වන දින පවිත්‍ර වීමේ ජලයෙන් තමා පවිත්‍ර කරගත් විට ඔහු පවිත්‍ර වනු ඇත. එහෙත් 3 වන දින තමා පවිත්‍ර නොවුවොත් 7 වන දින ඔහු පවිත්‍රයයි නොසැලකේ. යමෙකුගේ මෘත ශරීරයක් ස්පර්ශ කොට තමා පවිත්‍ර කර නොගනී නම් ඒ තැනැත්තා සමිදානන් වහන්සේගේ කූඩාරම කෙලෙසනු ඇත. එවැන්නෙකු ඊශ්‍රායෙල් ජනයා වෙතින් නෙරපාදමිය යුතුය. පවිත්‍ර වීමේ ජලය ඔහුට නොඉස්ස බැවින් ඔහු අපවිත්‍රය.
අපවිත්‍රතාව ඔහුට තිබේ යැයි සැලකෙනු ඇත. යමෙකු කූඩාරමික මලොත් එවිට වලංගු නීතියමේය. කූඩාරමට ඇතුළු වන සියල්ලන් හා එහි සිටින සියල්ලෝ 7 දිනකට අපවිත්‍රය. බැස්මක් නැතිව ඇර තිබූ වාජන සියල්ල අපවිත්‍රය. එලෙසම යමෙකු එලිමහනේ කඩුවකින් මරා දැමූ කෙනෙකු හෝ මෘත ශරීරයක් හෝ මිනිසෙකුගේ ඇටකටුවක් හෝ සොහොනක් හෝ ස්පර්ශ කළොත් ඔහු දින 7කට අපවිත්‍රය. මෙලෙස අපවිත්‍ර කෙනෙකු සඳහා පාපයෙන් පවිත්‍ර වීමට පිලිස්සු වැස්සියගේ අලුගෙන භාජනයකට දමා පිරිසිදු ජලය වත් කළ යුතුය. ඉන්පසු පවිත්‍රයයි සැලකෙන යමෙකු හිසොප් කිනිත්තක් ගෙන වතුරේ පොඟවා කූඩාරමටද එහි බඳුන් සියල්ලටද එහි සිටි සියල්ලන්ටද ඇටකටුවක් හෝ මරණ ලද කෙනෙකු හෝ මෘත ශරීරයක් හෝ සොහොනක් හෝ ස්පර්ශ කළ තැනැත්තාටද ඉසිය යුතුය. 3 වන හා 7 වන දින පවිත්‍ර තැනැත්තා අපවිත්‍ර තැනැත්තාට මෙසේ දිය ඉසිය යුතුය. 7 වන දින ඔහු තමාම පවිත්‍ර කරගනිමින් නාගෙන ඇඳුම් සෝදාගත් විට ඒ දින සවස පවිත්‍රයයි සැලකෙනු ඇත. අපවිත්‍ර යමෙක් තමාම පවිත්‍ර කර නොගනී නම් එවැන්නෙක් ජනතාව වෙතින් නෙරපා දමනු ලැබේ. මන්ද ඔහු සමිඳුණන් වහන්සේගේ ශුද්ධස්ථානය කෙලෙසූ බැවිනි. අපවිත්‍ර වීම පහ කරන ජලය ඔහුට ඉස නැත. ඔහු අපවිත්‍රය. මේ නුඹලාට සදාතම බලංගු නියෝගයකි. අපවිත්‍ර වීම පහ කරන ජලය ඉහින තැනැත්තා තම ඇඳුම් සෝදාගත යුතුය. ඒ ජලය ස්පර්ශ කරන තැනැත්තා හවස දක්වා අපවිත්‍රයයි සැලකිය යුතුය. අපවිත්‍ර යමෙක් යමක් ස්පර්ශ කරයිද ඒ දේ අපවිත්‍ර වනු ඇත. ඒ දේ ස්පර්ශ කරන තැනැත්තාද සවස දක්වා අපවිත්‍රයයි සැලකිය යුතුය. 20 වන පරිච්ඡේදය පර්වතයෙන් වතුර ලැබීම. පළමුවන මාසයේදී මුළු ඊශ්‍රායෙල් ජනතාව ෂීන් නම් පාලුකරයට ඇතුළු වී කාදෙෂ් නම් ස්ථානයේ නවාතැන් ගත්හ. එහිදී මීරියම් මරණයට පත් වූයෙන් ඈ බෝමදාන කෙරිණි. ජනතාවට එහි ජලය නොතිබුණු බැවින් ඔහු මෝසෙස්ට හා ආරෝන්ට විරුද්ධව එක් රැස් වී මෝසෙස්ට අභියෝග කරමින් සමිඳුණන් වහන්සේ ඉදිරිපිට අපේ සොහොයුරන් නැසුණු විට අපිත් නැසුනෙමු නම් කෙතරම් හොඳද? ඔබ දෙදෙන සමිඳුණන් වහන්සේගේ සෙනඟ මේ පාලුකරයට ගෙනාවේ මන්ද? අපත් අපේ ගව මහේෂයනුත් මරා දමන්නටද? ඔබ දෙදෙන මිස්රයෙන් පිටතට අප ගෙනාවේ මන්ද? මේ කාලකන්නි තැනට අප ගෙනෙන්නටද? මෙතැන ධාන්‍යයටත් අත්තික්කාවලටත් විදිවලටත් දෙලුම් ගස්වලටත් තැනක් නොබේ. ඒ මදිවාට බොන්නට වතුරත් නැතැයි කීහ. එවිට මෝසෙස් සහ ආරොන් සෙනඟකින් ඉවත්ව සම්මුඛ මණ්ඩපයේ දොරකඩට ගොස් මොණින් තලා වැටුණාහ. සමිඳුණන් වහන්සේගේ මහිමාලංකාරය ඔවුන්ට දර්ශනය විය. සමිඳුණන් වහන්සේ මෝසෙස් අමතමින් නොබේ සැරයටියගෙන නොබත් නොබේ සොහොයුරු ආරොනුත් ජනතාවත් එකට රැස් කරන්න. එසේ රැස් කොට ඔවුන්ට පෙනෙන අර පර්වතයට අණ කරන්න. ඉන් වතුර ගලා යනු ඇත. නුඹ පර්වතයෙන් ගලා යන ඒ වතුර ඔවුන්ට දිය යුතුය. මෙසේ සෙනගටත් ඔවුන්ගේ සතුන්ටත් බොන්නට වතුර ලැබෙනු ඇතැයි වදාළ සේක. සමිඳුණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔහු උන් වහන්සේ ඉදිරිපිටින් සැරයටිය ගත්තේය. ඔවුන් දෙදෙන පර්වතයේ ඉදිරිපිට ජනතාව එක් රැස් කළහ. ඉන්පසු මෝසෙස් ඔවුන් අමතමින් දැන් ඉතින් කැරලිකරුවෙනි මට සවන් දෙනු. මේ පර්වතයෙන් වතුර ගලා එවන්නට දැයි ඇසීය. ඔහු අත ඔසවා සැරයටියෙන් පර්වතයට දෙවරක් ගැසිය. මහා ජලධාරාවක් පිටාර ගැලීය. ජනතාව සහ ඔවුන්ගේ සත්තු එයින් බිවෝය. සමිඳුණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට ඊශ්‍රායෙල් ජනයා ඉදිරියෙහි මගේ ශුද්ධ බල මහිමය පිළිගන්නා තරමට නුඹලා මා කෙරෙහි විශ්වාසය නොතැබූ බැවින් මා මේ සෙනඟට දීමට පොරොන්දු දේශයට නුඹලා ඔවුන් ගෙන නොයන්නහු යැයි වදාළසේක. ඊශ්‍රායෙල් ජනයා සමිඳුණන් වහන්සේට විරුද්ධව දොස් තැබූ බැවිනුත් ඒ වතුර මගින් උන්වහන්සේ සිය ශුද්ධ බල මහිමය ඔවුන්ට ප්‍රකාශ කළ බැවිනුත්
ඒ වතුර මෙරිබාහි වතුරයයි නම් කරනු ලැබිය. ඉදිරි ගමනට බාධා. මෝසෙස් කාදේශී සිට ඒදොම්හි රජතුමන් වෙත දූතයන් යවමින් මෙසේ සැලකලේය. ඔබේ සගයන් වන ඊශ්‍රායෙල් වරුන් මෙසේ දන්වනු ඇත. අපට මුහුණ පාන්නට වූ දුක් කරදර සියල්ලම ඔබ දන්නෙහිය. අපේ මුතුන් මිත්තන් මිස්රයට ගිය සැටි දීර්ඝ කාලයක් අප එහි වාසය කළ සැටි මිස්ර වැසියන් අපට හා මුතුන් මිත්තන්ට පීඩා කළ සැටිත් ඔබ දන්නෙහිය. අප සමිඳනන් වහන්සේට මුරු ගැසූ විට උන් වහන්සේ අප හඬට සවන් දී දූතයෙකු එවමින් මිස්රයෙන් අප පිටතට ගෙන ආසේක. මෙන්න දැන් අපි ඔබේ දේශ සීමාවන්හි පිහිටි කාදේශ් නම් නුවර නැවතී සිටිමු. කරුණාකර ඔබේ දේශය මැදින් ගමන් කිරීමට අපට අවසර දෙනු මැනවි. කෙත්වතු හෝ මිදිවතු හෝ මැදින් අපි නොයන්නෙමු. ඔබේ ලිං වලින් ජලයද අපි නොබොන්නෙමු. ඔබේ දේශ සීමා පසු කර යනතෙක් දකුණතට හෝ වමතට හෝ නොහැරි අපි රජමාවත ඔස්සේම යන්නෙමු. ඒත් ඒදොම්හි රජ ඔවුන්ට කතා කොට මාගේ දේශය මැදින් ඔබ හැමට ගමන් කිරීම තහනම්ය. එසේ කොළොත් මම ඔබ හැමට විරුද්ධව යුද්ධ අරඹමින් කීය. ඊශ්‍රායෙල් ජනයා ඔහුට යලි කතා කොට අපි රජමාවත දිගේ පමණක් යන්නෙමු. අපවත් අපේ ගව මනුෂ්‍යයන්වත් ඔබට අයිති වතුර බීවොත් අපි වන්දි ගෙවන්නෙමු. අපට ඕනෑ යන්තම් පයින් ගමන් කිරීමට පමණයයි කීහ. එහෙත් රජතෙම ඔබ හැමට යාම තහනම් යයි අනකලේය. මෙසේ කී පසු ඒදොම් වැසියෝ මහා බලය පාමින් විශාල පිරිසක් රැගෙන ඔවුන්ට විරුද්ධව පැමිණියාහ. මෙසේ වූයේ ඒදොම්හි රජු ඊශ්‍රායෙල් ජනයාට තම දේශය මැදින් යාමට අවසර නුදුන් බැවිනි. එබැවින් ඊශ්‍රායෙල් ජනයා එතනින් වෙන අතකට හැරුණාහ. ආරෝන්ගේ මරණය. මුළු ඊශ්‍රායෙල් ජනතාව කාදේශ් නම් ස්ථානයෙන් පිටත්ව හෝර් නම් කන්දට පැමිණියහ. ඒදොම් දේශ සීමාවේ පිහිටි හෝර් නම් කන්ද මත සමිඳනන් වහන්සේ මෝසෙස්ට සහ ආරෝන්ට කතා කොට නුඹලා මාගේ අනට විරුද්ධව මෙරිබාහි ජලය සමීපයේදී කැරලි ගැසූ බැවින් ඊශ්‍රායෙල් ජනයාට මා දෙන්නට පොරොන්දු දේශයට ආරෝන් ඇතුළු නොවන්නේය. ඔහු මැරෙනු ඇත. ආරෝන් සහ ඔහු පුත් එලෙයාසර් කැඳවාගෙන හෝර් කන්දට නගින්න. ආරෝන්ගේ ඇඳුම් ගලවා ඔහු පුත් එලෙයාසරට ඒවා පළඳවන්න. ආරෝන් එහිදී මරණයට පත්වනු ඇතැයි වදාළසේක. සමිඳනන් වහන්සේ අනකළ පරිදි මෝසෙස් ඉටු කළේය. මුළු ජනතාව බලා සිටියදී ඔහු හෝර් කන්දට නැංගාහ. ඉන්පසු මෝසෙස් ආරෝන්ගේ ඇඳුම් ගලවා ඔහු පුත් එලෙයාසරට ඒවා පැළඳවිය. ආරෝන් කඳු මුදුනේදී මිය ගියේය. ඉන්පසු මෝසෙස් සහ එලෙයාසර් කන්දෙන් පහතට බැස ආහ. මුළු ජනතාව ආරෝන් මියගිය බව දැනගත් විට ඊශ්‍රායෙල් වංශයේ සියල්ලෝම දින 30ක් ආරෝන් උදෙසා වැළපුණාහ.